වඩානම් දිය ඇල්ලකසේ සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරති සුභාරති. ආයුබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් බදාදා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුභාරතේ සංවාද මණ්ඩපයෙන්. අද අප සාකච්ඡා කරන්නේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙතකට අනුගත වීමේ වැදගත්කම පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප ගෞරවයෙන් ආරාධනා කළා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතාට. අප ඔබතුමාව සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අප දන්නවා දැන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ පෙරලා බැලුවොත් එහි ඔබට දැක ගන්නට පුළුවන් එහි 38 වෙනි පිටුවේ මේ විශේෂයෙන්ම කාබනික පොහොර භාවිතය පිළිබඳව මෙලෙස සඳහන් වෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයේ යන සිරස්තල යටතේ තාක්ෂණය හා මුසුණු අපේ ගොවිතැන නම් අනු සිරස්තල යටතේ පොහොර භාවිතයේ නව පෙරලියක් විදිහට තමයි මේ කාබනික පොහොර භාවිතය සහ එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය සඳහන් වෙලා තිබෙන්නේ. එහි වැඩිදුරටත් මේ විදිහට සඳහන් වෙනවා නිරෝගී සහ ඵලදායී පුරවැසියන් බිහි කිරීමට නම් රජයේ විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුයි කියලා. ඒ වගේම මේ සඳහා ඉදිරි දශකයේ තුල ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතුයි යන තමයි සඳහන් වෙන්නේ. මේ අනුව තමයි රජයේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දැන් සැලසුම් සකස් කරලා තිබෙන්නේ. කොහොමවත් මේ පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ විවිධ අදහස් චෝදනාවන් එල්ල වෙනවා. අපි මේ ආකාරයෙන් ප්‍රවේශයක් ලබා ගන්නවා අපේ සුභාරතී වැඩසටහනට. මේ නෝකොල් ඔක්කොම කපලා තියෙන පොහොර නැති. දැන් දවස් 25ක් වෙනවා මේ නෝවට. එතකොට මේ කෑල්ලම පුපිඤ්ඤ හදලා තියෙන්නේ. කොටලා පොහොර දාගන්න ඕනේ. කොටන්න නැතුව ඉන්නේ. පොහොර දාන්න පොහොර නැහැ. මේ කෑල්ලම අතහැරලා තියෙන්නේ දැන් මේ. අහනකොට නම් කියනවා මේ පොහොර තියෙනවා හෙට දෙන්න. හෙට තියෙන පොහොර නැහැ. ගොවිතැන් කරන්න හොඳට පුළුවන්. පොහොර නැති ප්‍රශ්නයක් නැහැ. යාල් කන්නට පොහොර දෙනවා මාස්. ඒ වුණාට මිනිස්සු ගොඩ ගොවිතැන් කරන මිනිස්සුන්ට ඇත්තටම පොහොර ටිකක් නැහැ. ඇමතිවරු නම් කියනවා අනේ නෑ මෙහෙමයි කියලා. ටීවී එකේ නම් හැමදාම පොහොර තියෙනවා. මේ බලන්නේ මේ සලාද වලට එහෙම වෙලා තියෙන අපරාධي. අපි තනිකර රසායනික පොහොර භාවිතා කරලා ගොවිතැන් කරන ගොවියෝ නෙමෙයි. අපි 60ක් 70ක් කොම්පෝස්ට් භාවිතා කරලා අත්‍යවශ්‍ය පෝෂක දෙන්න විතරයි අපි මේ khනිජ පොහොර. එහෙම නැත්නම් රසායනික පොහොර භාවිතා කරන්නේ. වහා දාලම අපි හදනවා කියනවා නම් වස දාලම ඇවිල්ලා ඕන කෙනෙකුට මේවා පරීක්ෂණ කරන්න කියන්නේ. ඊට පස්සේ අපි ඕන දෙයකට වග කියනවා. මේ බලන්න මේ දාලා තින්නේ කොම්පෝස්ට්. මේ බලන්න මේ අලගෙඩියේ ලොකුකම. මේ අලගෙඩිය පොඩි. මේ පොඩි අල වලට යන කාලේ මොකද්ද? මේ බෙහෙත් පොහොර ගන්න ගියොත් කඩේකින් අපිට බෙහෙත් පොහොර අහංගන. තියෙන එක දෙන්නෙත් නේ. වෙලෙන්දෝ දීතුමන අපිට බඩු විකුණනවා. අපි 1050 වගේ ගත්තා. දැන් 1500ක් කියනවා. ඒ විදිහට තමයි ගොවීන් අදහස් පළ කළේ. විශේෂයෙන්ම මේ වන විට කාබනික පොහොර භාවිතයත් සමගම ඒ සඳහා අනුගත වීමට ගොවීන්ටත් යම් ගැටලු කාරණා තත්ත්වයන් මතුවෙන බව තමයි සඳහන් වෙන්නේ. අප කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතාගෙන් මුලින්ම අවධානය යොමු කරන්නට කැමැති. ඇත්තටම අප දීර්ඝ කාලීනව මේ රසායනික පොහොර භාවිත කරලා දැන් මේ කාබනික පොහොර භාවිතයට අනුගත වීමේ වැදගත්කම කොහොමද ඔබතුමා දකින්නේ? හොඳයි මං හිතන්නේ මං ආරම්භ කරොත් හොඳයි අර ගොවීන්ගේ අදහස් ටිකත් එක්කම මං හිතන්නේ ගොඩක් එතන සාකච්ඡා කරපු ගොවීන් කිව්වේ කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර යොදනවයි කියන එක. හැබැයි අපි දන්නවා ශේෂ්ත්‍රයට ගියාම මේ කාබනික පොහොර වලට තියෙන වැදගත්කම සහ අපි මුලින් සාකච්ඡා කරන අතර මේකට ලොකු රසායනික පොහොර ආනයනය කිරීමට ලොකු විදේශ විනිමයක් අපිට යන එක ඇත්ත. ඒ වගේම තව අපද්‍රව්‍ය වෙන එකත් සමහර අවස්ථාවලදී සිදු වෙන එකත් ඇත්ත. නමුත් ගොවි ජනතාවගේ පැත්තෙන් බලනකොට ඔය කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර යොදන ගොවීන් සංඛ්‍යාව ඉතාම අඩුයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කාබනික පොහොර ප්‍රවර්ධනය කරන්න මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න මූලිකම හේතුවක් වුණෙත් ඒ හින්දා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් වල
අපි නිතරම කිව්වේ කාබනික පොහොර සමග රසායනික පොහොර යොදන්න කියලා. හැබැයි එහෙම දිගින් දිගටම යෙදුවනම් ඇත්තටම අපේ වගා කරන පාංශු පරිසරයේ නිවැරදිව සකස් කරගනිමින් තමයි අපි අස්වැන්නකට යන්නේ. ඒ කාරණේ කරපු සුළු ගොවි පිරිසක් ඉන්නවා. නෑ කියන්නේ නැහැ. කතා කරපු ගොවි මහතුරුන් අපි දැනගත්තේ සහ අපි දන්නවා ශේෂ්ත්‍රයේ ගන්නකොට ඒ ගොවි මහතුරු පිරිසක් ඉන්නවා කාබනික පොහොර සමග රසායනික පොහොර යොදලා සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තා. හැබැයි ගොඩක් 75ක් විතර ගොවි මහතුරු තනිකර රසායනික පොහොර මත පමණක් කටයුතු කරන ගොවි මහතුරු. ඉතින් එතකොට අපිට වෙන්නේ පාංශු පරිසරයේ සකස් කරන්නේ නැතුව වගාවකට යාමේදී ඒ වගාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ අපිට. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන්ම මේ කාබනික පොහොර භාවිතයට හුරු කළ යුතුයි කියන එක තමයි අපි අතරම අධිකරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු කැබිනට් සංදේශයේ තියෙන වහාම රසායනික පොහොර ආනයනය නවත්විය යුතුයි කියන එක. ඒ ප්‍රධාන අරමුණ තමයි අරක. මොකද හරියට බැලන්ස් අපි කටයුතු කරගෙන ගියා නම් ගොවි මහතුරු සෑහෙන කාලයක් මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ මේ ඊටාම කෙටි කාලයක් තුළදී. ඒක තමයි තියෙන තාක්ෂණික කාරණේ මේ පිටිපස්සේ තියෙන. අනිත් එක තමයි අපි මේ රසායනික පොහොරත් එක්ක එන අපද්‍රව්‍ය. මොකද අපි දන්නවා රසායනික පොහොර සහනාධාරයක් විදිහට තමයි ගොවි මහතුරුන්ට ලබා දෙන්නේ. ඒකට මේ ආනයනය කිරීමේදී එක සැරයක් මට මතකයි බයුරේට් ප්‍රශ්නයක් ආවා යූරියත් එක්ක. ඒ වගේ දිගින් දිගටම අපිට වාර්තා වෙලා තියෙනවා අපි කියන්නේ ඉම්පියුරිටීස් ඒ කියන්නේ පොහොර නොවන ද්‍රව්‍ය පොහොරත් එක්ක විශේෂයෙන් කැඩ්මියම් වගේ තියෙන බැරලෝහ මේවත් එක්ක ඇවිල්ලා තියෙන බව. ඒතර අපේ ලංකාවේ භූමියට මේවා පතිත වීම නිසා අපේ තියෙන පාංශු පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම ඉහළ ගුණාත්මකයෙන් යුතු රසායනික පෝෂක භාවිතා කිරීමේ ගැටලුවක් නැහැ. අපේ ගුණාත්මකයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ අත් වශයෙන්ම. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දැන් සාමාන්‍යයෙන් භාවිතයට ගන්න පොහොරවල ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒක තමයි කාබනික පොහොර වලට තියෙන යාමේ තියෙන මූලික අරමුණ. හැබැයි කාබනික පොහොර භාවිතයේ තියෙන වැදගත්කම ඉතාම වැදගත් කම් රාශියක් තියෙනවා. මම කෙටියෙන් මම පහසුවොත් මුලින්ම තමයි පාංශු භෞතික තියෙන ගුණාත්මය වැඩි වෙනවා. කියන්නේ පසේ තියෙන ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට පසේ පෝෂක රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට පසේ තියෙන රසායනික ගුණාංගයක් වෙන කැටායන අපි කියනවා කැටායන ධනායන හුවමාරු කිරීමේ ධාරිතාවය මේ කාබනික පොහොර නිසා වැඩි වෙනවා. ඒ කියන්නේ අපි මොනවා හරි රසායනික පොහොරක් පසේ මොකක් රසායනික තියෙන මොනවා හරි අයනයක් එය දරා ගැනීමේ හැකියාව සහ හෙමින් නිදහස් කරලා ශාකයට උරා ගැනීමේ හැකියාව මේ කාබනික පොහොර නිසා වැඩි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම දැන් නුවරඑළිය සහ කල්පිටිය පැත්තේ ගොවි මහතුරු නම් අනිවාර්යෙන් කාබනික පොහොර යොදනවා. හොඳම අමුදාකාරව දන්නවා ආර්තාපල් වගාවත් එක්කත් කාබනික පොහොර යොදනවා. කල්පිටිය පැත්තේ සහ යාපනයේ ගොවි මහතුරු අනිවාර්යෙන් කාබනික පොහොර යොදනවා. හැබැයි සමස්තයක් විදිහට ගත්තාම ගොවි මහතුරු මේ වැඩේ යෙදෙන්නේ නැහැ. Tamanට පුළුවන් දේවත් දාගන්න නැහැනේ. දැන් අපේ ගෙවත්තේ තියෙන අහල පහල තියෙන ග්‍රිසීඩියා කොළ ටික අපි කියන්නේ නංචි කියලා කියන්නේ නැති. ඒ කොළ ටිකවත් කපලා දාගන්න උත්සාහයක් උනන්දුවක් නැහැ. ගොයන් ටික කැපුවට පස්සේ පිදුරු ටික කුඹුරට දාගන්න ඕනේ කියන එක ලොකු උත්සාහයක් නැහැ. දැන් හැබැයි දැන් සියලු දෙනාම අපි දැන් මේ තීරණයත් එක්ක සියලු දෙනාම දැන් අපි මේ පැත්තට යොමු වෙලා තියෙන එක තාම හොඳ සුබදායි කාරණයක් බව තමයි අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී. ඔබතුමා කිව්ව විදිහටම දැන් මේ අපේ පෙර රජ දවස ගත්තාම ඒ වගේම අපේ ආදි මුතුන් මිත්තන් ගත්තාම විශේෂයෙන්ම මේ ගොවිතැනට මේ කාබනික පොහොර තමන්ගේ ගෙවත්තේ තියෙන දේවල් යොදාගෙන තමයි මේ ගොවිතැන් කටයුතු කළේ. ඒ නිසාම අප දන්නවා අපේ පසේ ජීව ගුණය ආරක්ෂා වුණා. දැන් අප පසේ සංයුතිය ගත්තාම විශේෂයෙන්ම අප දන්නවා පසටත් ජීවයක් තිබෙනවා. ඒ ජීවය ආරක්ෂා කරගැනීමෙන් තමයි අපි මේ කාබනික පොහොර යොදමින් විශේෂයෙන්ම මේ ගොවිතැනට යොමු වන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නේද? ඔව්. ඇත්තටම කාබනික පොහොරත් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට මේ දක්වා ක්‍රියාත්මක කරගෙන ගිය වැඩසටහන් සියල්ල අපි අරගෙන ගියේ අපි කියනවා IPNS කියලා.
ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් ප්ලාන්ට් නියුට්‍රිෂන් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. ඒ කියන්නේ ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරන පද්ධතියක් තුලින් තමයි අරගෙන. මේකේ ප්‍රධානම කාරණේ තමයි කාබනික පොහොර යෙදීම. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා වීවගා කරන හෙක්ටාර් එකකට මෙට්‍රික් ටන් 10ක් කාබනික පොහොර යොදන්න ඕනේ කියලා. කාබනික පොහොරත් එක්ක තමයි අපි යොදන්නේ. හැබැයි මේක පාවිච්චි වෙන්නේ නැහැ. මේ පාවිච්චි නොවීම තුළ පාංශු පරිසරය විනාශ වෙලා එතකොට තියෙන අස්වැන්න ලබා ගැනීමේ තියෙන ශාකයේ තියෙන ධාරිතාවය අඩු වෙලා ඉතින් දැන් සෑහෙන කාලයක් තිස්සේ වීවගාවේ අස්වැන්න බලපුවාම නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ ගිහිල්ලා නැහැ. දැන් මෙච්චර අපි රසායනික පොහොර භාවිතා කරත් දිගින් දිගටම නිෂ්පාදන ඵලදායී ඉහළ යන්න එපේ. හැබැයි වෙලා නැහැ. ඉතින් එතකොට මේ වගේ තීරණ වලට මේ යන්න වෙනවා රටක් විදිහට බලනකොට. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙතකට අනුගත වීමේ වැදගත්කම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතායි. දැන් ඔබතුමා කිව්ව විදිහටම දැන් මෙය අප ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාමට නම් ඔබතුමාලට විශාල වගකීමක් තිබෙනවා. මේ වෙන විට ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා අනුගමනය කළ තිබෙන ක්‍රියාපිළිවෙත කුමක්ද? මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් පස්සේ නැවත ගැසට් පත්‍රයකින් නම් කරලා තියෙනවා කාර්යසාධන බලකායක්. මේ කාර්යසාධන බලකායේ තමයි අපිට අත්‍තරම මේ නියෝග ලැබිලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයට ක්‍රියාත්මක කරන්න කියලා. අපිට මුලින්ම කියනවා මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්න මාර්ග සැලැස්මක් රෝඩ් මැප් එකක් හදන්න කියලා. රෝඩ් මැප් එක අපි දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට රෝඩ් මැප් එක හදලා ඉවරයි. අපි කියන්නේ ප්‍රවේශ මාර්ගයක් අපි හදලා ඉවරයි. මේ ප්‍රවේශ මාර්ගයේ ප්‍රධාන වශයෙන්ම කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් වලින් සමන්විත වෙනවා. මම හිතන්නේ මේක අපි ටිකක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරොත් හොඳයි. මොකද හේතුව සමාජගත වීමේ මේ කාබනික පොහොර සහ මේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත සමාජගත කිරීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන හින්දා මම හිතන්නේ ටිකක් මම දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාර්ග සැලැස්ම සම්බන්ධයෙන් අපි මේ මාර්ග සැලැස්මේ මම අර මුලින් කිව්ව විදිහට කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සහ දිගු කාලීන විදිහට අපි වැඩසටහන් සංවිධානය කරලා තියෙන්නේ. මුලින්ම අපි සංවිධානය කරේ අතරම මේ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුයි හරියාකාරයට. දැන් අපි විවිධ මත තියෙන්න පුළුවන් අපි ගාව. අපි දන්නවා පෝෂක කිව්වහම ගහකට උරා ගන්න පෝෂක අපි විද්‍යානුකූලව බැලුවොත් මේකේ නයිට්‍රජන් එන්නේ රසායනික විදිහට රසායනික ෆෝම් එකෙන් තමයි උරාගන්නේ. ඒ කියන්නේ නයිට්‍රේට් හෝ ඇමෝනියා ෆෝම් එකේ NH4 විදිහට තමයි මේක උරාගන්නේ. එතකොට මේක එන්නේ කාබනික පොහොරෙන්ද රසායනික පොහොරෙන්ද කියන එක ගහට අදාළ නැහැ. ගහට අදාළ නැහැ. කොහෙන්ද ආවේ ඒක එයා ගත්තා. හැබැයි මේක හරි පැහැදිලිව කියන්න ඕනේ දැන්. එතකොට දැන් අපි මේක රසායනික පොහොර මාර්ගයෙන් සැපෙව්වත් කාබනික පොහොර මාර්ගයෙන් සැපෙව්වත් එයා ගන්නවා. ඉතින් මේ ගන්න ප්‍රභවය කාබනික පොහොර කරන එකයි අපිට දැන් තියෙන්නේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. ඇත්තටම දැන් කාබනික පොහොර වල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය කොච්චර වෙනවද? එහෙම කියලා. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් හරියට දැනුවත් කරන්න ඕනේ ජනතාව. තව එක කාරණයක් මම විද්‍යානුකූල කාරණයක් තව පැහැදිලි කරන්නම්. දැන් ගොඩක් අය කතා කරනවා දැන් කැලයක් ගන්නකො. දැන් කැලේ අපිට පෝෂක භාවිතා කරන්නේ නැහැ නේ කවුරුත්. නේද? දැන් කැලේ ගස්වල ලස්සනට කොළ පාට දළු දානවා කාලෙකට ගෙඩි හැදෙනවා ආයේ කොළ ටික වැටෙනවා ආයේ සයිකල් එකක් යන්නේ චක්‍රයක්නේ කරකෙන්නේ. ඉතින් මේ පද්ධතිය අපි කියනවා සංවෘත පද්ධති කියලා. ඒ කියන්නේ සංවෘත පද්ධතිය. මොකද ඒකේ කොහෙවත් මේ පෝෂක එළියට යාමක් නැහැ. හැබැයි අපි කෘෂිකර්ම පද්ධතියක් ගත්තාම කෘෂිකර්ම පද්ධතිය විවෘත පද්ධතියක්. මොකද අපි හේතුව අපි අස්සන්න විදිහට යම්කිසි ප්‍රමාණයක් එළියට ගේනවා. දැන් උදාහරණයක් විදිහට අපි වීවගාවේ අක්කරයකින් මුසල් 100ක් අපි එළියට අරගෙනවනේ. ඒක අපි පරිභෝජනය කරනවා. ඒක ආයි කුඹරට යන්නේ නැහනේ. ඒත් එක්ක දැන් අපි හෙක්ටාරයක් ගත්තොත් වීවගාවේ නයිට්‍රජන් කිලෝ 60ක් අයින් වෙනවා ඔය අස්සන්නත් එක්ක. අන්න ඒකද විවෘත පද්ධතියක තියෙන සිද්ධිය. එතකොට මේ නයිට්‍රජන් කිලෝ 60 අපි නැවත ලබා දී යුතු වෙනවා. දැන් ඒක මෙතෙක් කල් අපි ලබා දුන්නේ රසායනික පොහොර මාර්ගයෙන්. දැන් අපි ක්‍රියාත්මක කරනවා අපි කොහොමද කාබනික පොහොර මාර්ගයෙන් මේ ද්‍රව්‍ය ලබා දෙන්නේ කියන එක. ඉතින්
මේ සම්බන්ධයෙන් නිවැරදි දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම අපේ මාර්ග සැලැස්මේ දැනුවත් කිරීමේ වැඩසටහන තමයි අපි සංවිධානය කරලා තියෙන්නේ. කාබනික පොහොර භාවිතය හා ඒ වැදගත්කම හා මේ වැඩසටහන සමාජගත කරන ආකාරය දැනුවත් කිරීම කියලා තමයි අපි ඒකේ ප්‍රධාන ක්‍රියාකාරකම විදිහට අපි දෙන්නේ. අපි ජාතික මට්ටමේ නිලධාරීන් දැනුවත් කරලා ඉවරයි. මේ මාසේ 21 වෙනිදා අපි සියලුම කෘෂිකර්ම අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශ වල නිලධාරීන් දිස්ත්‍රික් ලේකම්වරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පළාත් කෘෂිකර්ම ලේකම්වරු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා කුලිජන් සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ආදී සියලුම මේ ජාතික මට්ටමේ නිලධාරීන් දැනුවත් කර හැබැයි මාර්ගගත ක්‍රමයට මොකද මේ දවස්වල තියෙන මේ වසංගත තත්ත්වයත් එක්ක අපිට රැස්වීමකට තියලා සාකච්ඡා කරන්න. හැබැයි එහෙම කළ යුතු තත්ත්වයක් තියෙනවා. අපිට එහෙම කරන්න බැරි වුණා. නමුත් මේ මාර්ගගත ක්‍රමයට අපි දැනුවත් කිරීම කරලා තම සාර්ථකයි. සියලුම ප්‍රධාන නිලධාරීන් මේ සම්බන්ධයෙන් අපි මේ මාසේ 21 කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අපි දැනුවත් කරා. ඊළඟට අපිට තියෙන්නේ තිබුණේ අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඊට අනුබද්ධ ආයතනවල ජාතික මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීම හා පළාත් දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීම. අපි ඒ වැඩසටහනත් ඉවර කරලා තියෙන්නේ මේ 31 වෙනකොට. ඒකෙදී අපි කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අයත් රාජ්‍ය අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල සභාපතිවරු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරු, ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරු, මහවැලි අධිකාරියේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරු, ගෝජන සේවා නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරු, පළාත් සහ අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරු සහ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් වාරි කළමනාකරණ අංශයේ ව්‍යාපාර කළමනාකරුවන් මේකත් මාර්ගගත ක්‍රමයට තමයි අපි කරේ. මේ අපි දැනුවත් කරේ ප්‍රාදේශීය මට්ටමේ ඒ කියන්නේ දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීන්. මොකද මේ වැඩසටහන ඇත්තටම ඉම්ප්ලිමන්ට් ස්ථාපනය විය යුත්තේ දිස්ත්‍රික් මට්ටමේ. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ප්‍රධාන ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් හොයලා බලලා කටයුතු කරන්න. අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු මේ සම්බන්ධයෙන් අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා දැනුවත් කරලා තියෙනවා චක්‍ර ලේකක්ම මාර්ගයෙන්ම මේ වැඩසටහන ඉස්සරහට කොහොමද අපි කරගෙන යන්නේ කියන එක. ඒතකොට ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා දැන් විශේෂයෙන්ම අප දන්නවා දැන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඔබතුමා කිව්ව විදිහටම දැන් මේ කාරණා ඉදිරි දශකයේ තුල ක්‍රියාත්මක වීමට තමයි සැලසුම් සකස් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම දැන් ඔබතුමා කිව්ව විදිහටම මේ ජනාධිපතිතුමන් මේ කාබනික පොහොර ඒ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සීමා කිරීමට ගත්ත තීරණයත් සමගම විවිධ වූ දුෂ්කරතාවයන් මතුවෙනවා කියන කාරණය සඳහන් වෙනවා. නමුත් කොහොම වුණත් ජනාධිපතිතුමන් පවසන විදිහට මේක ඉදිරි දශකයේ තුල අප සපුරාගත යුතු කාරණයක්. අප එතුමාන්ගේ මේ තීරණය පිළිබඳව අප සවන් දීමට බලාපොරොත්තු වෙනවා. මේ රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය තහනම් කරනකොට අපිට අස්වැන්න අඩු වෙන්නේ නැතුව ඒ අස්වැනි ප්‍රමාණය තියාගන්නට පුළුවන්. ඒකට තමයි අභියෝගය අපිට තියෙන. ඒ වගේම ගොවියාට කිසිසේත්ම ආදායම අඩු නොවන අන්දමට අපි ඒක වග බලා ගන්න. අපි රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක ගෙනල්ලා විශාල මුදලක් වැය කරනවා. ඒ මුදල මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීමටත් ඒ වගේම ගොවියන්ව කාබනික පොහොර වලට යොමු කිරීමට දිරිගැන්වීමටත් අපිට පාවිච්චි කරන්නට පුළුවන්. මේවා අපි අමාරු වුණත් කරන්නට ඕන. මම ස්ථිර තීරණයක් අරගෙන තියෙනවා අපි මේක කොහොම හරි කරනවා කියන එක. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ අපි හැමෝම වකුගඩු රෝගය ගැන කතා කරනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන එක නවත්තන්න අපි ක්‍රියා කරන්නේ වෙන වෙනම කරනවා. පානීය ජලයට අපි ගියාම හැමතැනම ආරෝ මැෂින් ඉල්ලනවා. කවුරුත් දන්නවා කැන්සර් වල මූලික හේතුවක්. මේවට මූලික විසඳුම අපි අමතක කළා. මොකද මේවා පිටුපස ඉන්න බලවේග මාෆියා එක තියෙනවනේ හැම එකේම. මාෆියා එක බලවත්. මේක එක කන්නයක් විතරක් කළා හරියන්නේ නැහනේ. ඒක දිගටම තිරසාර ලෙස කරන එකක් වෙන්නට ඕන. ඉතින් අපි මේ කෘමිනාශක වල්නාශක ගහලා මේ ඔක්කොම කළා හැම වසරකම මේ වගාපාලු වගාරක්ෂණ ඒවත් ගෙවනවා. එහෙම ගහලා සම්පූර්ණයෙන්ම මේවා අහක් කරපු පළවෙනි රට කියලා අපිට කියන්නට පුළුවන් නම් ඒකත් අපිට ලොකු දෙයක්.
විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සඳහන් කළ ආකාරයටම මේ දීර්ඝකාලීන ක්‍රියාවලියක් සියලු දෙනාගේම සහයෝගය අත්‍යවශ්‍යයි. දැන් ඔබතුමාලා කුසිකර්ම අමාත්‍යාංශයේ විදිහට මේ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යන්නට තමයි මේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙනවා. ඔව්. දැන් මම හිතන්නේ ජනාධිපතිතුමා පැවසු ආකාරයටම අපි මේක සමාජගත කරලා ඉන්න මුලින්ම ඒ නිසා තමයි අපි මුලින්ම මේක සමාජගත කිරීමේ නිවැරදිව සමාජගත කිරීම කියන කිතාව වැදගත් වෙනවා. මොකද මේක විවිධ ආකාරවලින් සමාජගත කරන්න පුළුවන් අවශ්‍ය නම් මේක නිවැරදිව සමාජගත කරන්න මේකේ තියෙන වැදගත්කම. එතකොට තමයි මිනිස්සු මේක අපි අනුගත කරගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේදී අපි රසායනික පොහොර වලට ගොවි මහතුරු හුරු කරගත්තේ කොහොමද කියන එක. ඒ දවස්වල අපි කියන්නේ හරිත විප්ලවයත් එක්ක ආපු ප්‍රශ්නත් එක්ක ඉතින් අපි ඉස්සලා ආදර්ශන විදිහට ගොවි මහතුරු කරලා පෙන්නලා ඒ මිනිස්සු සෑහෙන කාලයක් අත්දැකීමක් ලැබලා තමයි මේකට හුරු කරත්. ඒ වගේ තමයි මේකත් අපිට ටික ටික යන්න තමයි ඇත්ත වශයෙන්ම මේ ටයිම් ලයින් එකට එහෙම යන්න තමයි අපි සූදානම තියෙන්නේ. ඇත්තටම අපි කෘෂි අමාත්‍යාංශය දැන් මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අර මංගවි දැනුවත් කිරීම ඉතා වැදගත් වෙනවා. මේකේ මේ ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් සිදු කරන යාන්ත්‍රණය මේක ක්‍රියාත්මක කරන්න අපි දරන උත්සාහය තමයි වැදගත්කම තියෙන්නේ. මොකද අපිට කෘෂිකාර්ය අමාත්‍යාංශයේ විදිහට මෙතනින් අපිට පුළුවන් වැඩසටහන හදන්න. හැබැයි ක්‍රියාත්මක කර යුතු වෙන්නේ අනිවාර්යයෙන්ම ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමේ ඉන්න අපේ ඩීఓ මහත්තයා, කෘපණේශ මහත්තයා, ඒයි මහත්තයා, එතන සංවර්ධන නිලධාරීන් ටික, එතකොට ඊට එහාට ගියාම ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු දිස්ත්‍රික් කෘෂි අධ්‍යක්ෂතුමා තමයි මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ. මේ යාන්ත්‍රණය නිවැරදිව මෙහෙවීම සහ ඇගවීම නොවුනොත් ශේෂ්ත්‍රයේ අපිට මේකේ සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඊටාම කරුණාවෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වැඩසටහන මේ මගේ වැඩසටහනක් විදිහට දිස්ත්‍රික්කයේ වැඩසටහනක් විදිහට අරගෙන ක්‍රියාත්මක කරන්න මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාර්ග සැලැස්මට අනුව අදාළ වැඩසටහන සංවිධානය කරගනිමින් දැන් කොහොමත් අපි තියෙන්නේ ඇත්තටම ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තියෙනවා සහකාර ඇත්තටම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු මහවැලි කොට්ටාශයක කළමනාකරුවන් ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් දක්වාම අපි දැන් මේක පහළට රංගින් තියෙන්නේ. දැන් මේ වැඩසටහන දැන් මේක දැනුවත් කිරීමක් විදිහට ගියාට මදි. මේක මම කියන්නේ මාසිකව පැවැත්වෙන ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේදී, ගොවිජන සේවා කමිටුවේදී, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී, දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු පවත්වන දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේක සාකච්ඡා කරලා ඇගීමට භාජනය කරන්න. එතකොට තමයි මේක ශ්‍රේෂ්ඨය ගත වෙන්නේ. එහෙම නැතුව වෙන්නේ නැහැ. මොකද අපි මේ වැඩසටහන හදලා මෙතනින් කතා කරාට තේරුමක් වෙන්නේ නැහැ. ඒත් එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පහුගිය මාසේ 28 සහ 31 වෙනි දින සම්පූර්ණයෙන්ම මේ කාබනිකව ප්‍රවේශයකට එළවලු වීවගාව සහ පළතුරු වගාව කරන්නේ කොහොමද සම්බන්ධයෙන් තාක්ෂණික පුහුණුවක් කරලා තියෙනවා මේ වෙනකොට. අතර මේ අපිට තියෙන දැන් අපි සියලුම දේවල් වලින් අපි සන්නද්ධ වෙලා තියෙන්නේ දැන්. මේක අරන් යන එක විතරයි තියෙන්නේ ශේෂ්ත්‍රයට. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම කෘෂිකර්ම ව්‍යාප්තියේ යෙදෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ලොකු වගකීමක් තියෙනවා. ඒත් එක්කම වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් මේකට උපරිම සහයෝගය අපිට දක්වන්න අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී. කොහොමද අප දන්නවා දැන් මේ යම් කිසි දෙයක් එකපාරටම ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. කොහොම වුණත් ජනතාවකට මේ පිළිබඳව කතා කිරීමේදී ඔවුන්ට මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔබතුමාලා මැදිහත් වෙනවා. කොහොම වුණත් ගොවින් බලාපොරොත්තු වෙනවා Tamanට මේ ඉදිරි කන්නේට පොහොර අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර හෝ රසායනික පොහොර හෝ ලබා දීම යුතුයි කියන අප දන්න විශේෂයෙන්ම පොහොර සහනාධාරයත් සමග ජනතාව ඒ බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගියදා සඳහන් කළා දැන් අදාළ නිලධාරීන්ට කොහොම හරි විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමු කළ ජනතාවට ඉදිරි කන්නේට අවශ්‍ය මේ පොහොර ලබා දෙන්න කියලා අප එතුමාගේ හඬට සවන් දෙමු. ඉතින් මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගොවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තේ මේ හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික
ඊට පස්සේ ඒ දැනුවත් වීම මොන පෝරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වල්නාශක වර්ග අපි පාවිච්චි කරන් දෙන්න නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරගත්ත නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් මේ ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නවනේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕන. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕන. ජනාධිපතිතුමන් පැවසූ විදිහටම ඉදිරියට එන්නේ මහකන්නේ. දැන් ගොවීන්ට මේ සඳහා අවශ්‍ය පොහොර ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක්. දැන් එතුමා සඳහන් කර තිබෙන විදිහට ඉදිරි වර්ෂයේ සඳහාම ආනයනය කරලා තමයි තිබෙන්නේ. දැන් එහෙමනම් ගොවීන්ට ගැටලුවක් පැන නගින්නට හේතුවක් නැහැ නේද? නෑ, අත් වශයෙන්ම දැන් මේ යල් කන්නේට ඕන කරන පොහොරයි සම්පූර්ණයෙන්ම රටේ තියෙනවා. දැන් මේ පොඩි ප්‍රශ්න තියෙනවා පොහොර නැති වෙයි කියන බයට සමහර ගොවි මහත්තුරු තමන්ට ඕන යූරියා කිලෝ 100 නම් 400ක් විතර ගිහින් තියාගෙන ඉන්නවා. ඒ නිසායි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් දැන් පොඩ්ඩක් අපි කල්පනා කරලා අනිත් අයත් ගැන හිතලා මොකද මේ වැඩේ කරොත් අපිට සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. හේතුව අපි දකින්නේ කාබනික පොහොර නිෂ්පාදනය සහ මේ පොහොර නිෂ්පාදනය අපි තමන්ට ඕන කරන ටික අපි නිෂ්පාදනය කරගත යුතු වෙනවා. ඒක තමයි කවදා හරි දවසක අපි යන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේකේ ප්‍රධානම පෝෂකය තමයි නයිට්‍රජන් කියන එක. නයිට්‍රජන් තමයි ඉතාම ඉක්මනින් වාෂ්ප වෙලා යන්නේ, ඉතාම ඉක්මනින් වියෝජනය වෙලා යන්නේ, ඉතාම ඉක්මනින් පසෙන් අයින් වෙන්නේ. ඉතින් අපි නයිට්‍රජන් සපයා දීමේ කාබනික පොහොර තමයි අපි නිෂ්පාදනය කරන්න ඕන. නයිට්‍රජන් බහුලව තියෙන. දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඇත්තටම අපි 3 වෙනි කන්නේ වගාව කියන එක. දැන් 3 වෙනි කන්නේ දැන් මේ වී වගාවත් එක්ක ඉවරනවත් එක්කම අපිට 3 වෙනි කන්නේ අනිල භෝගයක් මුංගට කවුපි වගේ දෙයක් වගා කරන්න පුළුවන් නම් අපිට ඒකම ප්‍රමාණවත් වෙනවා ඊළඟ කන්නේ වී වගාවට ඕන කරන නයිට්‍රජන් පොහොර ටික පසට ලබා දෙන්න. මොකද අපේ මූල ගැටිති බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් හින්දා අපිට නයිට්‍රජන් එකතු කරගන්න පුළුවන් සෑහෙන ප්‍රමාණයක් පස්සේ. ඒක අපිට පසට මිශ්‍ර කරපුවාම අපි කම මුංගට අස්සන්න ඔක්කොම අරගෙන හරි භාගයට අරගෙන හරි මේකට වීවගාව ආරම්භයත් එක්කම පසට මිශ්‍ර කිරීම තුලින්ම අපිට පුළුවන් නයිට්‍රජන් ලොකු ප්‍රමාණයක් ලබා ගන්න. ඒ කාල සීමාව තුලදී. ඔව් 3 වෙනි කන්නේ අපි කියන්නේ දැන් යල් කන්නේ ඉවරනත් එක්කම. දැන් අපිට මුංගට උන්දම දේ තමයි මුංගට. මොකද මුංගටත් එක්ක අපේ මුංගට නිෂ්පාදනයත් වැඩිලා යනවා. වැඩියෙන් වගා කිරීම තුල. ඒත් එක්කම දැන් අපි වෙන භෝගයක් ගත්තම අපි සන්හෙම්ප් කියලා තියෙන්නේ අර සන්හෙම්ප් වගා කරන්නත් පුළුවන් මේ විදිහට පසට එකතු කරන්න. ඉතින් දැන් මේක මේ අපි දැන් ගොඩක් කට්ටිය අපි කතා කරන දෙයක් මේක ලොකු ප්‍රමාණයක් පසට යොදීමේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒක අපිට පුළුවන් තමන්ගේ ශේෂ්ත්‍රයම මේක නිෂ්පාදනය කරගන්න. අපි දන්නවා අපිට සමහර වෙලාවට යූරියා කිලෝ 50ක් අරන් යන්න කෙනෙක් නැති වෙන අවස්ථා තියෙනවනේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ අතන මේ සොයන් කාබනික පොහොර නිෂ්පාදනය තමයි අපි දිරිගන්නන්න ඕන වැඩිපුරම ශේෂ්ත්‍රය. මොකද ඒක එච්චර අමාරුත් නැහැ. මොකද අපි වගා කරන වීවගාවට නම් ඇත්තටම වීවගාවේ 3 වෙනි කන්නේ වගා කරපුවාම මොන හරි රනිල භෝගයක් ඒකෙන් අපිට විශාල කාබනික පොහොර ප්‍රමාණයක් අපිට යොදා ගන්න පුළුවන්. ඒත් එක පිදුරු ටික කලින් කන්නේ පිදුරු ටික අපිට 3 වෙනි කන්නේ ඔය මුංගට වගේ භෝගයක් වගා කරන එක සහ අපේ මේ ශේෂ්ත්‍රේ වටා තියෙන ග්ලිසීඩියා වගේ මේ ශාකවල තියෙන පත්‍ර අපිට යොදා ගන්න පුළුවන් කාබනික පොහොර විදිහට ලේසියෙන්ම. ඒකට මේ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේ අපි කරගෙන යන්න ඕනේ කියන එක අපි අනුගත වෙන්න ඕන සහ හරියට මේක තේරුම් ගන්න ඕන වැඩි. මේ තේරුම් නොගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම සමහර වෙලාවට කාබනික පොහොරත් එක්ක අපි කතා කරන එක ටිකක් දුෂ්කර කාර්යයක් වෙන්න පුළුවන්. මොකද මේක ටිකක් තනි මිනිස්සෙකුට ටිකක් දරා ගන්න බැරි ප්‍රමාණයක් ලොකු ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් ගණනක් එනවා. දැන් උදාහරණයක් විදිහට අපි යූරියා කිලෝ 100ක් අපි රසායනික පොහොර දාන දැන් අපිට සාමාන්‍ය රසායනික කාබනික පොහොර දානවා කිලෝග්‍රෑම් 3000ක් විතර ඕනේ. ඉතින් ලොකු ප්‍රමාණයක් අවශ්‍යයි නයිට්‍රජන් ප්‍රමාණය දෙන්න. ඉතින් මේක පිටින් ගිහලා කරේ තියාගෙන කියලා කුඹුරට දානවට වඩා තමන්ගේ ශේෂ්ත්‍රයම නිෂ්පාදනය කරගන්න එක තමයි සුසු වෙන්නේ.
හුස්ස වෙන්නේ. ඒකට ඒක තමයි ඒක සාර්ථක ක්‍රමය. නැත්තම් අපිට මේක මිනිස්සුන්ට මුලින්ම මේක එපා වෙලා යනවා. මේ පළවෙනි සැරේම. ඒ නිසා මම හිතන්නේ ඒක තමයි ඊටම අපි මේ කලියුත්තේ ශේෂ්ත්‍රයේදී. නමුත් අප දන්නවා දැන් මේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න අතුරු ගොවි ජනතාවට ඒ සඳහා අවශ්‍ය පොහොර ලබා දීම තමයි රජයේ වගකීම වෙන්නේ. ඒ නිසාම ඊයේ දවසේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා විශේෂයෙන්ම කාබනික පොහොර ආනයනයටත් රජයේ අවධානය යොමු වී තිබෙනවා කියලා. මෙතෙක් කල ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ කාබනික පොහොර කියන දෙවර්ගයම ආනයනය සිදු වෙලා තිබෙනවා. රජයේ ප්‍රතිපත්තිය හැටියට රසායනික පොහොර සහනාධාර ක්‍රමවේදයක් යටතේ මෙතෙක් කල ලබා දීමට අප රජයන් කටයුතු කර තිබෙනවා. ඒ හැරෙන්නට ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොරත් යම්කිසි ප්‍රමාණයක් වෙළඳපොළ මිලට ආනයනය කරලා පෞද්ගලික සමාගම් හරහා ලබා දීලා තිබෙන එක රජය මගින් ගෙන්වන ලද කාබනික පොහොර නෙවෙයි. ඒ නිසා ශ්‍රී ලංකාවට කාබනික පොහොරත් පසුගිය කාලේ යම් ප්‍රමාණයක් ගෙන්වලා තිබෙනවා. ඒවා තත්ත්ව පරීක්ෂණ වලින් පසුව රටට මුදා හැරීමටත් කටයුතු කරලා තිබෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල තීන්දුව ලබා ගත්තේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා රජයට මෙම කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කරන්නට ඒ සඳහා නිෂ්පාදන සමාගම් වලින් අභිලාෂය කැඳවීමක් තමයි පසුගිය සතියේදී අවසර ලබා දුන්නේ. ඒ නිසා එම අභිලාෂයන් කැඳවීමෙන් පසුව අවශ්‍ය ප්‍රමාණය නිර්ණය කිරීමෙන් පසුව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වෙලා රජය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සිදු වෙනවා. ඒක සිදු වෙන්නේ ශ්‍රී ලංකන් ස්ටෑන්ඩ්ස් එහෙම නැත්නම් තත්ත්ව පරීක්ෂණ ආයතනය මගින් ලබා දෙන තත්ත්ව සහතිකයන්ට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට හානි කර නොවන බැක්ටීරියා ඇතුළු අනෙකුත් බීජ ඇතුළු දේ රටට ආනයනය සහ ලැබීම සිදු නොවන පරිදි තමයි ආදාළ තත්ත්ව පරීක්ෂණයන් යටතේ ලංකාවට ආනයනය සිදු වෙන්නේ. කොහොමද අප දන්නවා දැන් රසායනික පොහොර ඒ වගේම කාබනික පොහොර ආනයනය කිරීමේදී විදේශ විනිමය තමයි අපේ රටෙන් පිට රටවල් වලට ඇදී යන්නේ. කොහොමද අපි මේ කාබනික පොහොර වලින් අප සොයන් පෝෂිත වුණොත් ඔබතුමා කිව්ව විදිහටම අපිට ඉදිරියේදී මෙවැනි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ නේද? නෑ අත වශයෙන්ම අපි වියුත්තේ ඒකමයි. මොකද අපි කාබනික පොහොර ආනයනය කිරීම තුල අර අපි කියන්නේ ඇත්තටම ස්ටෑන්ඩඩ් මම අද ගෙනල්ලා නැහැ මෙතෙන්ද. මොකද ඒක තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ජීවාණු හරිත මේ කාබනික පොහොර කියන ජීවාණු හරණය කරනවා කියන්නේ සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 105ට එහා රත් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතුරු වෙන්නේ ගොඩක් වෙලාවට කාබන් විතරයි ඉතුරු. ගොඩක් දේවල් ඉතුරු වෙන්නේ. නැත්තම් අපි කියන ෆෝම් එක වෙනස් කරනවා. පෙලට් ෆෝම් එකේ ඒ කියන්නේ ප්‍රොසෙස් කරපු එකක් අරන් ඉන්න ඕනේ කාබනික පොහොර විදියට. ඉතින් මොනවා වුණත් මම හිතන්නේ අපේ රටේ කර්මාන්ත මේ සඳහා ආරම්භ විය යුතුයි. රටේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් අලුත් පර්යේෂණ සිදු කළ යුතුයි. ඒත් එක්කම කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් යන්ත්‍ර සූත්‍ර ඒවා සම්බන්ධයෙන් අපි කටයුතු කරන වෙනත් රටවල් එක්ක කතා බහ කරලා ඒවා ගෙනල්ලා මෙහි නිෂ්පාදනය ආරම්භ කිරීම තමයි සුසු වෙන්නේ. මොකද අපි පිට රටකින් තවත් කාබනික පොහොරත් එක්ක බැරි වෙලා හරි මොකක් හරි මේ වෙන ජීවියෙක් හරි මොකක් හරි මෙහාට ආවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ රටේ තියෙන ජෛව විවිධත්වයත් එක්ක හැප්පිලා ගැටීම් ඇති කරගෙන. ඒ නිසා හොඳම දේ තමයි මෙහි නිෂ්පාදනය වැඩි කරගන්න එක. අපිට බැරි කමක් නැහැ. මොකද අපි හරියට සැලසුම් කරොත් අපිට කරගන්න බැරි කමක් නැති බව තමයි විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර මේකට අවශ්‍යයි. පර්යේෂණ විශාල වශයෙන් පර්යේෂණ අවශ්‍යයි. මොකද අපේ රටේ මෙතෙක් කරපු පර්යේෂණ වල තියෙන ඇත්තටම IPNS ඒ කියන්නේ මම අර කිව්ව ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රියාවලිය තමයි අපි අරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් මේ කාබනිකව නිෂ්පාදනය කරන පොහොරවල තියෙන ගුණාත්මය වැඩි කරලා ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ ගොඩක් අවශ්‍ය වෙනවා. දැන් අතරම ප්‍රධානම දේ තමයි අපේ තියෙන කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය තමයි අඩු. 2ක් විතර තමයි තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය. දැන් අපි අර ඒකනේ කිලෝ 100ක් ඕන තැනට කිලෝ 3000ක් ඕන වෙන්නේ කාබනික පොහොර. ඒකයි වැඩි තියෙන්නේ. අපි කොහොමද මේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කරගන්නේ කියන එක අපි පරීක්ෂණ කරලා අපි හොයාගන්න ඕන හරි ක්‍රමේ. එතකොට අපිට එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කාබනික පොහොර වලින් අපේ මේ නිෂ්පාදනය මේක හැබැයි තව එකක් තියෙනවා. දැන් කාබනික පොහොරක් විදිහට තමයි ගන්නේ. දැන් පොටෑසියම් සප්ලයි කරන MOP කියන එක. මියුරේට් ඔෆ් පොටෑෂ් කියන එක. අපි කියනවා KCl කියලා රසායනික මේ සමීකරණේ තියෙන්නේ. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක. ඉතින් මේක අපි කියන්නේ මේ ලවණයක් නිකන් ගල් කුඩු වගේ එකක් ඒක. ඒ නිසා කාබනික වගාවේදී පොටෑසියම් ක්ලෝරයිඩ් භාවිත කරන්න පුළුවන් අපිට. පොටෑසියම් ක්ලෝරයිඩ් අපිට පිටින් ගෙනාවෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් එකම අපේ තියෙන එපාවල රොක් ෆොස්ෆේට් නිදිය. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ සම්පතක් මේකනේ.
ඉතින් අපි ඒක නිවැරදිව භාවිතා කරන්න පුළුවන් අපිට මේ අපිට පොස්පේඩ් පොහොර හදාගන්න. ඉතින් එතකොට අපිට මේ නයිට්‍රජන් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නයිට්‍රජන් ගැන අපි තවදුරටත් පරීක්ෂණ කරලා අපි කොහොමද මේ කාබනික පොහොර වල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි කරගන්නේ කියලා අපි පරීක්ෂණ සිදු කළ යුතු වෙනවා ඉදිරියටත්. අප දන්නවද මේ වන විටත් විශේෂයෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය අපේ රට තුළ සිද්ධ වෙනවා. දැන් ජනතාව තුළ ඒ වගේම ගොවි ජනතාව තුළ ඇත්තටම තියෙන අන්‍යත්‍ය බියක් විශේෂයෙන්ම මේ රසායනික පොහොර වගේ නෙමේ කාබනික පොහොර ඔබතුමා කිව්ව විදිහටම විශාල ප්‍රමාණයක් ගොවිතැනට ඒ වගේම බිමට දමන්නට අවශ්‍යයි කියන කාරණේ ගොවිතැනට. නමුත් දැන් අප දන්නවා මේ ජෛව තාක්ෂණ ක්‍රම විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණ ක්‍රම අනුව දැන් ඔබතුමා කිව්ව විදිහටම අපිට මේවා පරීක්ෂණ කරලා ඉදිරියේදී මේ ප්‍රමාණය ඒ වගේම පසට දමන්නට අවශ්‍ය වුණ ප්‍රමාණය මේ පිළිබඳව ඔබතුමාලට යම් පරීක්ෂණ කරන්නට පුළුවන් නේද? පුළුවන්. ඇත්තම ඒක තමයි මම මේ ඉස්සර ප්‍රකාශ කරත් ඇත්තට මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ ආරම්භ කරන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් අපි මේ පිටින් ගේන එකක් සම්බන්ධයෙන් අපි ඒ තරම් ලොකු විශ්වාසයක් තියාගන්න අපිට අමාරුයි. යම්කිසි කාලයක් ගියත් ඒ පරීක්ෂණවල සාර්ථක ප්‍රතිඵල මත අපිට පුළුවන් ලොකු මේ ඉදිරියකට අපිට යන්න. දැන් විශේෂයෙන්ම දැන් ඔය තියෙන ඔය නැනෝ තාක්ෂණය භාවිත කරන්න පුළුවන් අපිට. දැන් සමහර අය පාවිච්චි කරපු දියර පොහොර තියෙනවා පොඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා ලොකු පළපුරුද්දක් නැහැ සම්බන්ධයෙන්. නමුත් එහෙම තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් තාක්ෂණ භාවිත කරන්න. ගොඩක් ජෛවීය පලිබෝධනාශක, ජෛවීය කෘමිනාශක වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ අලුත් මම හිතන්නේ මේක අලුත්තර අපි කියන්නේ එක පැත්තකට එකපාරටම අපි අර අයි ඕපනින් එකක් ඇත්තටම අපි කියනවා නම් ඇත්තටම නේද? ඒ කියන්නේ දැන් අපි කරගෙන ආපු සිස්ටම් එක නේ අපිට පුරුද්ද තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ ඒකයි. එකපාරටම අර අනිත් පැත්ත බලන්න පොඩි අයි ඕපනින් එකක් තියෙන්නේ. ඉතින් පොඩි හැප්පීම් තිබුණත් මේක අපිට කරගෙන යන්න පුළුවන් ඉදිරියට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ගොවි ජනතාව විශේෂයෙන්ම හිතනවා දැන් අපි හිතමුකෝ දැන් පෙර පරිදිම අස්වැන්න නොලැබෙන්නට පුළුවන්. නමුත් ඒක අර පස්සේ ජීවය ආරක්ෂා කරගනිමින් ඉදිරි කන්නේ එකෙහි ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තිබෙනවා නේද? තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ කාර්ය සිදු කරන්න ඕන අපේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවය ඇත්තටම. දැන් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය එතකොට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති සේවය ඉතාම ශක්තිමත් කළ යුතු අවස්ථාවක් මේක. ශක්තිමත් කළ මේ ගොවියා ළඟම ඉඳලා අර පණිවිඩය ළඟටම අරන් ගිහිල්ලා ගොවියත් එක්ක නිතරම ගත කරලා එයාට උපරිම අස්වැන්න අරන් දෙන එක කෘෂිකර්ම ව්‍යාප්ති අංශයේ වගකීම. ඉතින් ඒ නිසා කෘෂිකර්ම ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීමත් මේ එක්කම වැදගත් වෙනවා රටේ. මොකද දැනට අපි කෘෂිකර්ම ව්‍යාප්ති සේවා මේ තියෙන මේ වසංගත තත්ත්වයට එක්ක ගොවියෝ ළඟට යන්න බැරි වුණත් අපි දැන් ගොඩක් ඒවා අපි වීඩියෝ තාක්ෂණය එතකොට පරිගණක තාක්ෂණය තොරතුරු සංවේදනය ඔස්සේ අපිට පුළුවන් අරගෙන යන්න. ඉතින් ගොවියෝ අපේ රටේ සාක්ෂරතාවය එහෙම ගොඩක් ඉහළින්ද යමක් කිව්වා මිනිස්සුන්ට තේරෙන හොඳට. කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපිට අර ඉක්මනින් හොඳ මේ ව්‍යාප්ති පණිවිඩය අරගෙන යන්න සක් ගොවියා එක්ක ළඟ ඉඳලා එයාගේ අස්වැන්නට හානියක් නොවි ඉහළ අස්වැන්නක් ලබා ගන්න කටයුතු කරන එක ඇත්තටම කෘෂිකර්මයට සම්බන්ධ කෘෂිකර්ම ව්‍යාප්ති සේවාවල වගකීම පැහැදිලිවම. ඉතින් ඒවා ශක්තිමත් නැහැ මේ තියෙන තත්ත්වය අනුව. නැත්නම් අපි මෙතෙක් කාලයක් අපි දැන් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා ගත්තාම ප්‍රධාන වශයෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාරි මාර්ගයට දෙන අන්තර් පළාත් බල ප්‍රදේශ ව්‍යාප්ති සේවා කරන්නේ මේගොල්ලෝ. ඉතින් කණ්ඩායම් තුනක් ඉන්නවා මේක දැන්. දැන් මේක එක තැනකට ගේන්න ඕනේ මේ කොහේ හරි තැනකට. කියනලා මේ ව්‍යාප්ති සේවා ශක්තිමත් නොවුනොත් මේ පණිවිඩේ ගමට යන්නේ නැහැ. ගොවියත් එක්ක නිතරම ගැටෙන්නේ නැහැ ගිහිල්ලා. නිතරම ප්‍රශ්න අපිට ඉදිරියට ගලාගෙන මේ ව්‍යාප්ති සේවා ශක්තිමත් නොවීම තුළ. දැන් මේ වැඩසටහනත් එක්කම ව්‍යාප්ති සේවා ශක්තිමත් කරන්නත් අපි යෝජනා කරනවා ඇත්ත වශයෙන්ම මේකත් සිදු කළ යුතුයි කියන එක. මේ පිළිබඳව ඊයේ දවසේදී පාර්ලිමේන්තුව පැවැත්වී විවාදයේදී ජනතාවගේ අදහස් සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් කරුණු චෝදනා ඉදිරිපත් කළා. ඒට පිළිතුරු ලබා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතායි මේ. මේ සාර්ථක ව්‍යායාමය ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශ රජයේ හැටියට මේ අභියෝගය අපි බාර ගන්න සූදානම්. මේ වන විටත් අපි ඊළඟ මහ කණ්ඩයට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න අපි කාබනික පොහොර නිෂ්පාදකයන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා මගින් ප්‍රචාරය කරලා ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් අපි ලියාපදිංචි කරනවා. අපි මේ වෙනකොට ගොවියන්ට බලාපොරොත්තු වෙනවා හෙක්ටයාරයකට අඩු ගොවියන්ට අවශ්‍ය තාක්ෂණය දීලා ඒ ගොවියන්ට අවශ්‍ය රුපියල් 30000ක මුදලක් ගෙවලා තමන්ගේ කුඹරට අවශ්‍ය පොහොර ටික හදාගන්න අපි ගොවියන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි සුළු පරිමාණ මහා පරිමාණ
ප්‍රමාණ කාබනික පොහොර නිෂ්පාදක විශාල පිරිසක් මේ වෙනකොට කැමැත්ත බල කරලා තියෙනවා. රාජ්‍ය ආයතන 3ක්, සම්පකාර දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රශංස්කර බල මණ්ඩලය, ඒ වගේම පළාත් පාලන ආයතන, අනුරාධපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රසේන ඇමතුමා ඒ උතුරු මැද පළාතේ අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේ අපිට තියෙන්නේ එළඹෙන කන්නට ගොවියට අවශ්‍ය පොහොර ටික නියම වේලාවට දෙන එකයි. ඒ නිසා ගොවියට අවශ්‍ය පොහොර ටික නියම වේලාවට ලබා දීමේ වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශයට අපි කටයුතු කරනවා කියන්න ඕනේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව රටේ ජීවත් වෙන හැම කෙනෙකුටම වස විසෙන් තොර නිරෝගී ආහාර වේලක් ලබා දෙන්න. කාබනික පොහොර ආනයනය කිරීමේ රජයේ බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවයක් සිදු වුණොත් පමණක් ලික්විඩ් එක පමණක් අපිට ආනයනය කරන්න මේ පෝෂකයේ සඳහා අවශ්‍ය දේ ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි මේ යම්කිසි විදිහකින් අපිට ආනයනය කිරීමක් අවශ්‍ය නම් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අපි විද්‍යුත් කමිටුවක් පත් කරා. ඒ වගේම බැරලෝහ පිළිබඳ අධ්‍යයනය කරන්න ඒ සියල්ල පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කරා. අපිට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලංකාවට ආනයනය කරොත් ඒක පරිසරයට පසට අහිතකර ලෙස බලපානවද කියලා හොයා බලන්න අපි කමිටුවක් පත් කරා. මේ ජාතික වැඩසටහන ඔබ සහයෝගය දෙන්න. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ගොවියගේ නිෂ්පාදනය මඩුවක් වුණොත් ඊට වන්දියක් ගෙවන්න අපි සූදානම්. ඒක ගෙව්වට පාඩු නැහැ. ඊට වැඩිය විශාල මුදලක් අපි සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරනවා. ගොවියගේ ආර්ථිකය ගැන අවධානය යොමු කරලා තියෙනවා. ගොවියට නියමිත වේලාවට පොහොර ලබා දීම කෙරෙහි අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ විදිහටම මේ වැඩපිළිවෙලට සියලු දෙනාම අනුගත වීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒ අනුව තමයි ඉදිරි දශකයේ තුලදී අපේ රට කාබනික පොහොර භාවිතයෙන් වසවිසෙන් තොර ආහාර වැඩපිළිවෙලකට ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබෙන්නේ. අද අප සාකච්ඡා කරන්නේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙතකට අනුගත වීමේ වැදගත්කම පිළිබඳවයි. කතාබහට එකතු වී සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතායි. ඔබතුමා සඳහන් කළ විදිහටම මේකට හැමදිනාගේම සහයෝගය අත්‍යවශ්‍යම වෙනවා. ඒ අනුව තමයි ඔබතුමා කිව්ව විදිහට මේ මාර්ගගත වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ. දැන් මේ සඳහා ඒ සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගැනීම කොහොමද ඔබතුමා අපේක්ෂා කරන්නේ? මම අර මුලින් කිව්ව විදිහට අත වශයෙන්ම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු පළාත් වල තියෙන ප්‍රගති සමාලෝචන, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ තියෙන ප්‍රගති සමාලෝචන, ඒත් එක්කම ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු සහ ගොජන සේවා මට්ටමේ තියෙන කමිටු මට්ටමින් මේක අපි කියන්නේ මොනිටර් කරන්න ඕනේ. මේ වැඩසටහන සහ මේ නිතර ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් බර දෙන්නේ ගෝජන සේවා බල ප්‍රදේශ මට්ටමින් කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාශ මට්ටමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් මොනිටර් කරන්න. මොකද එහෙම නැති වුණොත් අපිට මේකේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් නැති වෙන නිසා ඒ සියලු නිලධාරීන් මේකට මේ වැඩසටහනට අනුගත වී යුතු වෙනවා. චක්‍රරේඛයක් මාර්ගයෙන් දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ ගැන දැනුවත් කරලා තියෙනවා. සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ලේකම්වරු, ගෝජන සේවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ සියලුම අදාළ පාර්ශවකරුවන් දැනුවත් කරලා තියෙනවා චක්‍රරේඛයක් මාර්ගයෙන්. ඉතින් මේ චක්‍රරේඛයට අනුව තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ඒ දිස්ත්‍රික් වල ඉන්න සියලුම නිලධාරීන් මෙහෙවා ගත යුතු වෙනවා ඒ පරිපාලන ආයතන විසින්. ඉතින් එහෙම නැති වුණොත් මේකේ අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න හම්බෙන්නේ අපි මේ නිකන් අපි මේ වැඩසටහන හදනවා විතරයි මෙතන කරන්නේ. නැත්නම් ඉම්ප්ලිමන්ට් ස්ථාපනයේ වියුක්තේ ශේෂ්ත්‍රයේ හින්දා ඒ සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒත් එක්කම ඒ සහයෝගයට ගැලපෙන ඒ නිලධාරීන්ට ඕන කරන පහසුකම් ටිකත් අපි රජයේ පැත්තෙන් අපි බලන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මම කිව්වේ අර ව්‍යාප්ති සේවය. කෘෂිකර්ම ව්‍යාප්ති සේවය ඉතාම හොඳින් ශක්තිමත් නොවුනොත් ගොවියාගෙන් එන ඔය ගැටලු අනිවාර්යෙන් ඉස්සරහට එනවා. ඒකට කතා කරන්න කෙනෙක් නැහැ, ශේෂ්ත්‍රය නැති වෙනවා. ඒ නිසා ව්‍යාප්ති සේවා ඉතාම ශක්තිමත් විය යුතුයි. නැවත සාකච්ඡා කරලා සමහරවිට නැවත මේ රීස්ට්‍රක්චර් කරලා හරි කමක් නැහැ. මේක නැවත මේ සමාලෝචනය කරලා ව්‍යාප්ති සේවා ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වෙනවා. මේ කාරණේදී ව්‍යාප්ති සේවයේ ඉන්න සියලුම කෘෂිකර්ම ප්‍රදේශකවරු, මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්, එතකොට ඒ ශස්ත්‍ර විද්‍යාඥවරු සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ට විශේෂයෙන්ම වගකීමක් තියෙනවා දැන් මේ වැඩසටහන ශේෂ්ත්‍රගත කරන්න. මොකද හේතුව සියලුම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු, සහකාර අධ්‍යක්ෂවරු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු තාක්ෂණිකව මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනුවත් කරලා ඉවරයි.
මගේ ළඟ මේ තියෙන පොතේ තියෙන දැනුවත් කිරීමේ මේ පාවිච්චි කරපු ස්ලයිඩ්ස් ටික තියෙන්නේ. මේ ඒ නිසා ඒගොල්ලන්ගේ වගකීම දැන් ඉදිරියට අරන් යන එක මේක. ඉතින් ඒක ඒ වගකීම නිසි ආකාරයේ සිදු වෙනවද කියන එක බලන එක තමයි අතරම ප්‍රධාන කමිටු වල තියෙන වගකීම්. මේ කමිටු ටික හරියට ස්ථාපනය වෙලා ශේෂ්ඨගත වුණොත් මේ වැඩසටහන ස්ථාපනය වෙනවා අනිවාර්යයෙන්ම ශේෂ්ඨ අපි ඒ ස්ථාපනය වෙන විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. දැන් මාස් කන්නේ අපිට මේක කරගෙන යන්න පුළුවන් වෙනවා. ඔබ රැඳී සිටින්නේ සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින්. පිටරට පටවා පිටකාතිය මෙහියදා කමරට දේවල් පිටරට පටවා පිටකාතිය මෙහියදා පිට දීප දේත ජයගාථා ආදී සිංහලු පිට දීප දේත ජයගාථා සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කළු සූදා කන්ටගන්දින්දා පිටරටින් එන තුරු මූදට දතනිය වන්නා කන්ටගන්දින් තුරු මූදට දතනිය වන්නා පිට දීප දේත ජයගාථා ආදී සිංහලු පිට දීප දේත ජයගාථා බතල ටික නොපුරුදු වම්මා රටහාලේ බත කාලා කෙරලි බතල ටික නොපුරුදු වම්මා රටහාලේ බත කාලා කිරි නැතින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා කිරි නැති සිංහල දරුවෝ මරන්නා පිට දීප දේත ජයගාථා ආදී සිංහලු පිට දීප දේත ජයගාථා පිටරට හාලේ බට්ටික නැත්නම් බඩගින්නේ සිංහලයා පිටරට හාලේ බට්ටික නැත්නම් බඩගින්නේ සිංහලයා අන්තිමේදී බුදියන පැදුරත් දැන් පිටරටින් එන්නා අන්තිමේදී බුදියන පැදුරත් දැන් පිටරටින් එන්නා පිට දීප දේත ජයගාථා ආදී සිංහලු පිට දීප දේත ජයගාථා
ඔබ නවතත් සුභාරතී සංවාද මණ්ඩපයේ සමගින් අද අප සාකච්ඡා කරන්නේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙතකට අනුගත වීමේ වැදගත්කම පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතායි. අප දන්නවා දැන් අප මේ කාබනික පොහොර වලින් ස්වයං පෝෂිත වෙන්නට නම් මේ අප දන්නවා රසායනික පොහොර වගේම මේ තහනම් කළා වගේම කාබනික පොහොර ආනයනයත් සීමා කළ යුතුයි. ඒ නිසාම තමයි කාබනික පොහොර අපේ රට තුළ නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී තිබෙන්නේ. දැන් මේ කාරණාත් එක්ක බැලුවාම දැන් අප දන්නවා අපේ රට ගත්තාම විශේෂයෙන්ම මේ පවතින භූගෝලීය තත්ත්වයන් අනුව අපේ පස විවිධාකාරයෙන් එක එක ප්‍රදේශවලට විවිධාකාරක විදිහට තමයි අනුගත වෙලා තිබෙන්නේ. මේ කාරණාත් එක්ක බැලුවාම දැන් අප කාබනික පොහොර අපේ රට තුළ නිෂ්පාදනය කර ගන්නවා නම් ඒට අවශ්‍ය විදිහට නේද මේ දේවලුත් සිද්ධ වෙන්නට අවශ්‍ය වෙන්නේ. ඔව් අත වශයෙන්ම දැන් හොඳම උදාහරණ තමයි නුවරඑළිය පැත්ත ගත්තාම. නුවරඑළිය පැත්තේ ෆොස්ෆරස් ප්‍රමාණය ඉහළම තියෙනවා. ඒ හදන කොම්පෝස්ට් වලට ෆොස්ෆරස් කොම්පොනන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සංඝටකයක් සංරචකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වඩා සාර්ථක වෙන්නේ මේ කොම්පෝස්ට් සහ මේ කාබනික පොහොර නිෂ්පාදනය ඒ ප්‍රාදේශීය වශයෙන් කරගන්න පුළුවන් නම්. දැන් නුවරඑළියට ගැලපෙන කොම්පෝස්ට් එක මේ නුවරට එනකොට වෙනස් වෙනවා. මොකද ඒ තියෙන පසේ ස්වභාවය සහ පාංශු වල පසේ තියෙන පෝෂක ප්‍රමාණය අනුව සහ වවන භෝගය අනුව වෙනස් වෙනවා. ඒතර අපිට ඒක තමයි මම අර කිව්වේ මේක ස්වයං කාබනික පොහොර නිෂ්පාදනය යන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඒකට අපි දන්නවා මම වගා කරන්නේ අහවල් භෝගයේ මගේ පසේ තියෙන ස්වභාවය මේකයි. ඒ නිසා අපිට මට හදාගන්න ඕන පොහොර මේවයි කියන එක. ඒකයි මම කිව්වේ ස්වයං කාබනික පොහොර නිෂ්පාදනයකට යන එක තමයි වඩා වැදගත් වෙන්නේ ප්‍රාදේශීය වශයෙන් අතන. දැන් උතුරු මැද පළාතේ නිෂ්පාදනය වෙන කාබනික පොහොර සමහරලාට නුවරඑළියට ගැලපෙන්න හැදුවොත් ඒක උතුරු මැද පළාතට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් පසේ තියෙන ස්වභාවයත් එක්ක. ඒ නිසාම තමයි අතන කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි මේ ස්ථාපනය කරන්න යන්නේ සියලුම ගෝජන සේවා මධ්‍යස්ථාන වලට පාංශු පරීක්ෂණ කට්ටල ලබා දීලා පාංශු පරීක්ෂා කරලා ඒ පෝෂක තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා දීමේ වැඩසටහනක්. ඒකත් අපි මේ අර මාර්ග සැලැස්මේ කෙටි කාලේ වැඩසටහනේ තියෙන එකක්. මේ කෙටි කාලේ වැඩසටහන් ටික සියල්ල සැප්තැම්බර් මාසේ 15 වෙනිකොට අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැනුවත් කිරීම වැඩසටහන අපි ඉවර කරමින් පවතිනවා. පුහුණු කිරීම වැඩසටහන අපි ඉවර කරනවා ලබන මාසේ වෙනකොට. ඊළඟට අපි තියෙන්නේ පාංශු පරීක්ෂණ ටික පටන් ගන්න සහ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්න. ඔය කාරණා හතර තමයි කෙටි කාලේ වැඩසටහනේ තියෙන්නේ. මේ කෙටි කාලේ වැඩසටහන අපි සැප්තැම්බර් මාසේ 15 වෙනිකොට අවසන් කරනවා. ඒත් එක මධ්‍ය කාලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වැඩසටහන් අපි ලබන අවුරුද්ද අවසන් වෙනකොට අපි මධ්‍ය කාලේ වැඩසටහන අවසන් කරනවා. ඒත් එක්කම දීර්ඝ කාලේ වැඩසටහනේ පරිශ්‍රණය ගොඩක් තියෙන්නේ. මේ පරිශ්‍රණ අවුරුදු 3ක් ඇතුළත අපිට අවසන් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒක තමයි අපි මාර්ග සැලැස්ම හතර තියෙන්නේ. ඉතින් මේ අනුව තමයි අපි මේ ලංකාව ශ්‍රී ලංකාව තුළ මේ පරිසර හිතකාමී කෘෂිකර්ම පැවතුම් අනුගත කරන්න අපි බලාපොරොත්තු වෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට. ඔව් දැන් අප දන්නවා විශේෂයෙන්ම ගොවිතැනට ඒ වගේම අනිකුත් භෝග වගාවන් වලට වගේම අප දන්නවා දැන් අපේ රටේ තිබෙන මේ තේ වගාව සම්බන්ධයෙන්ුත් මේ දිනවල යම් කාරණාවක් මතුවලා තිබෙනවා. ඒ ගොවීන්ගේ අවශ්‍ය පොහොර නිෂ්පාදනය කොහොමද සිද්ධ කරන්නේ කියලා. ඒ පිළිබඳවත් මේ ඔබතුමාලගේ මේ මාර්ගගත ක්‍රමවේදයට අනුව යම් වැඩපිළිවෙලකට සකස් වෙලාද තිබෙන්නේ? මේමයි දැන් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට අපි මේ වැඩසටහන සකස් කරේ ආහාර භෝග නිෂ්පාදනයේ සම්බන්ධයෙන්. දැන් අපනයන භෝග සම්බන්ධයෙන් මම හිතන්නේ අමාත්‍යාංශයේ වැඩසටහනක් හදලා තියෙනවා. ඒ මොකද අර කාර්ය සාධන බලකාය විසින් අදාළ අමාත්‍යාංශයන්ට වර්කින් පවර්ලා තියෙනවා මාර්ග සැලැස්ම හදන්න කියලා. මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩසටහනට මේ තේ වගාව පොල් වගාව ආදී තියෙන අපනයන කෘෂිකර්ම වගාවට සම්බන්ධයෙන් ඇතුළත් වෙලා නැහැ. අපේ තියෙන්නේ ආහාර භෝග වගාව සඳහා පමණයි මේ වැඩසටහන හදලා තියෙන්නේ. හැබැයි ඒ අමාත්‍යාංශත් මේ වගේම මාර්ග සැලැස්මක් හදලා තියෙනවා අපි කොහොමද ඒ තැනට යන්නේ කියන එක. දැන් ඔබතුමාලගේ මේ මාර්ගගත ක්‍රමවේදය අනුව අප දන්නවා දැන් විශේෂයෙන්ම ඉදිරි දශකයේ තුලදී මේ අපේ රට වස විසින්තර ආහාර නිෂ්පාදනයට තමයි මඟ පෙන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ කාරණාත් එක්ක බැලුවාම විශේෂයෙන්ම අප දන්නවා දැන් විදේශීය රටවල මේ වස විසින්තර ආහාර සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම අපේ රටේ මේ සංචාරකින් ගෙන්වා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වස විසින්තර ආහාර නිෂ්පාදනයේදී ඒ සඳහා ඔබතුමාලගේ අවධානය යොමු වෙලා තිබෙනවා දේව සම්බන්ධයෙන් ඇසුරුම් සම්බන්ධයෙන් ඒ ක්‍රමවේදත් මේට අනුගත වෙනවද? ඔව් අනිවාර්යයෙන්. මොකද මේ පරිසර හිතකාමී සහ වස විසින් තොර ආහාර කිව්වහම විශේෂයෙන්ම කාබනික ආහාර කිව්වහම ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා.
නිෂ්පාදන ප්‍රමාණය කුඩා වුවත් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ලෝකේ. ඒ නිසා අපේ රට මේ වගේ දෙයකින් ලොකු මම හිතන්නේ සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙනවා අනිවාර්යයෙන්. මේ නිසා අපි ඒ කියනා වූ අසුරුම් ක්‍රම ඒ ක්‍රමවේද සම්බන්ධයෙන් අපි සැලකිල්ල මේ දක්වලා තියෙනවා. ඒ නිෂ්පාදන එනකොට තමයි අපි දැන් ඒවා එලි දක්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අසුරුම් ක්‍රම කොහොමද අපේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේම තියෙන ජාතික පශුවස්න තාක්ෂණ ආයතනය තමයි මේක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒගොල්ලෝ කටයුතු කරනවා මේ පැසුරුම් ක්‍රම කොහොමද මේ කාල තබා ගැනීමේ ක්‍රම සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ අපි සියලු මේ වැඩසටහන ගත්තාම මේ හැම පැත්තක් ගැනම කල්පනා කරලා තමයි වැඩසටහන හදලා තියෙන සකස් කරලා තියෙන්නේ. ඉතින් මාර්ග සැලැස්මේ යනකොට සමහර සංශෝධන කරගන්න වෙයි සමහර වෙලාවට. හැබැයි කොහොමවත් අපි සැලැස්මකට යන්න තමයි නියම සැලැස්මකට යන්න තමයි දැන් සංවිධානය කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම මාස් කන්නේදී වැඩසටහන සාර්ථකව අපිට ශේෂ්ඨගත කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂවරයා විදියට ඔබතුමා මේ සම්බන්ධයෙන් ලබා දෙන පණිවිඩය කුමක්ද සමස්ත ගොවි ජනතාවට? යම් දෙයක් අපි මේ බාර ගන්න ක්‍රමයක් තියෙනවානේ. දැන් අපි මට බාර ගන්න පුළුවන් මේක පුළුවන් කියලා. පුළුවන් කියලා බාරගත්තොත් වැඩේ කරන්න පුළුවන්. හැබැයි බෑ කියලා බාරගත්තොත් කරන්න බෑ තමයි. ඉතින් මම කියන්නේ මේ වෙනස අපි ධනාත්මකව හිතලා අපි බාරගමු මේ වැඩේ කරගන්න ඕන විදියට. වැඩේ සාර්ථක වෙන විදියට. ඒකට අපිට ඒකට ඕන කරන සම්පූර්ණ සහාය දෙන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැත්තෙන් අපි කටයුතු කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඔව් අද අප සුභාරතී සංවාද මණ්ඩපයෙන් අවධානය යොමු කළේ පරිසර හිතකාමී කෘෂිකාර්මික පිළිවෙතකට අනුගත වීමේ වැදගත්කම පිළිබඳවයි. සාකච්ඡාවට එකතුනේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතායි. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේදී සුභාරතී සංවාද මණ්ඩපයට එක්වීම පිළිබඳව. අද සුභාරතී සංවාද මණ්ඩපය නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණී නානායක්කාර තාක්ෂණික මෙහෙයුම ලබා දුන්නා අරුණ නානායක්කාර සමගින් පී නන්දන ඒ වගේම සුධර්මන් ලොකුගේ ඒ වගේම අද සම්බන්ධීකරණය කළ උමන්දා කුමාරී මහගෙදර මම සුජාතා කරුණාරත්න. අපි අද වැඩසටහනින් සමුගන්නේ විශේෂයෙන්ම සඳුදා දිනේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික් කමිටු සංවර්ධන සභාපතිවරුන් සමග පැවති සාකච්ඡාවේදී මේ කාබනික පොහොර සම්බන්ධයෙන් ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳව එතුමාගේ මේ පණිවිඩයත් සමගින් ඔබට සුබ දවසක්. මේ තාක් වෙනකම් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ පෝර මෙහි තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලානේ. මෙතකන් හැම කෙනෙක්ම මේ අවුරුද්දට ගේන්න ඕන පෝර ප්‍රමාණය ගෙනල්ලා. කාබනික පෝර කියන්නේ කම්පෝස්ට් පෝර විතරක් නෙවෙයි. කාබනික පෝර පාවිච්චි කරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. මේවා ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. ජනතාවට කියලා දෙන්නේ නැහැ. ඒක තමයි දුෂ්කර කාර්ය. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේක හොඳ දෙයක් නේ. ලෝකෙම පිළිගත්ත අපේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි ආයුතු තැන මෙතන. ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණා බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන. මේක මගේ මේ හදිසි තීරණයක් නෙවෙයි. මේක අපේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිවම කියලා තියෙනවා. මෙතෙන්ට යන්නේ කියලා. අයවැයේදී මේක පැහැදිලිවම කිව්වා අපි මෙතෙන්ට යන්නේ කියලා. මම මේක තීරණයක් කරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නැහැ. ඒක හොඳ දෙයක්. යහලා ඉලුවත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභා